හරි. අගන්නකෝ දැන් බ්‍රහ්මචර්යය ගැන කතා කරාට පස්සේ ඔයාලා දැන් මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා එක්ක A level වලදී නැත්නම් O level වලදී රේඛී චලිතය ඉගෙනගෙන තියෙනවා. නේද? අපි දන්නවා රේඛී චලිතය ගැන කතා කරාට පස්සේ රේඛී චලිතයේදී අපි කතා කරනවා විස්ථාපනය කතා කරනවා ප්‍රවේගය කතා කරනවා ත්වරණය කතා කරනවා මේ හැමදේම කතා කරනවා. ඉතින් ඒ කාරණා ටිකම බ්‍රහ්මචර්යයේදීත් අපි සාකච්ඡා කරනවා. તો බ්‍රහ්මචර්යය ගත්තාට පස්සේ බ්‍රහ්මචර්යයක් කියන්නේ ඇත්තටම බ්‍රහ්මචර්යයක් කියලා කියන්නේ දැන් රේඛී චලිතයක් ගත්තොත් අපි මෙහෙම වස්තුවක් තිබුණොත් එයා අපි මේ දිශාවට මෙහෙම විස්ථාපනය කරොත් අපි යාට කියන රේඛී චලිතයක්. භ්‍රමණ චලිතයක් කියලා කියන්නේ වස්තුවක් එයාගේ තියෙන තමන්ගේ මොකක් හරි තමන්ගේ අක්ෂය වටා හෝ දැන් හිතන්නකෝ ගල් කැටයක් නූලකට සම්බන්ධ කරලා මෙන්න මෙයාගේ මෙන්න මේ බාහිර අක්ෂයක් වටා කරකවනවා. නැත්තම් මොකක් හරි හිතන්නකෝ සිලින්ඩරයක් වගේ එකක් එයාගේ අක්ෂය වටා මෙහෙම කරකවනවා. මොකක් හරි කමන්නේ තම අක්ෂය වටා හෝ වෙනත් අක්ෂයක් වටා සිදු කරන මේ වගේ චලිතයකට අපි කියනවා භ්‍රමණ චලිතයක් කියලා. හරිද? භ්‍රමණ චලිතයේදී අපි ප්‍රධාන වශයෙන් භ්‍රමණ කෝණික විස්ථාපනය, කෝණික ප්‍රවේගය, කෝණික ගම්‍යතාවය, කෝණික ත්වරණය කියන ප්‍රධාන සංකල්ප ටික කතා කරනවා. ඒ ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඒක නිසා අපි ඉස්සලා පොඩ්ඩක් මෙහෙම ලියාගමු. කිසියම් අංශුවක් එම තම මත පිහිටි ලක්ෂයක් වටා හෝ කිසියම් අංශුවක් තම මත පිහිටි අංශුවක් ලක්ෂයක් මත හෝ කිසියම් අංශුවක් තමා මත පිහිටි ලක්ෂයක් මත හෝ වෙනත් අක්ෂයක් මත වෙනත් අක්ෂයක් වටා වෙනත් අක්ෂයක් වටා වෙනත් අක්ෂයක් වටා සිදු කරන චලිතයක් භ්‍රමණ චලිතයක් ලෙස හඳුන්වනවා. භ්‍රමණ චලිතයක් ලෙස හඳුන්වනවා. ඒකට ඔයාලට පැහැදිලි භ්‍රමණ චලිතයේදී ඔන්න ඔහොම තියෙන අංශුව මේ වගේ පිහිටුමකට එද්දී මෙතනින් t සමානයි බිඳුවේ ඉඳන් මෙන්න මේ වගේ පිහිටුමකට එද්දී මෙන්න මෙයා ගෙවාගෙන ගියපු කෝණයක් තියෙනවනේ. ගෙවාගෙන ගියපු කෝණය අපි කියනවා කෝණික විස්ථාපනය කියලා. මම ටිකක් දැන කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. කියන්නේ කිසියම් කාලයක් තුල වස්තුවක් භ්‍රමණය වූ කෝණයයි. වස්තුවක් භ්‍රමණය වූ කෝණයයි. මෙහි SI ඒකකය රේඩියන් වේ. මෙහි SI ඒකකය රේඩියන් වේ. මෙහි SI ඒකකය රේඩියන් වේ. කියන්නේ මෙයා මේ කෝණය මයින්නේ අපි රේඩියන් වලින් අංශක වලින් නෙවෙයි. අපි දන්නවා අංශක 180ක් කෙලින්ම සමාන වෙනවා phi වලින් ගත්තොත් රේඩියන් phi ට. දෙවෙනි එක කෝණික විස්ථාපන, කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියන්නේ මොකද්ද? අපි දන්නවා සාමාන්‍ය ප්‍රවේගයක් කියලා කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය. ඉතින් කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ බෙදීම කාලයට. කෝණික විස්ථාපනය බෙදීම කාලයට. ඒ කියන්නේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නැත්තම් ඒකක කාලයකදී ගෙවාගෙන ගියපු කෝණයට අපි කියනවා කෝණික ප්‍රවේගයක් කියලා. ඒතකොට මෙයාගේ ඒකකයේ ඉන්නේ කෝණික විස්ථාපනයේ රේඩියන්, කාලයේ තප්පර. ඒතකොට එයාගේ ඒකකේ එනවා රේඩියන් තප්පර. හරිද? රේඩියන් තප්පර. හරිද? තියාගන්න. ඒකක කාලයකදී ගෙවා ගිය කෝණය
කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි. කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි. අපි එතකොට ඒකට සූත්‍රයක් අපි ගොඩනගනවා. කෝණික ප්‍රවේගය දක්වන්නේ අපි ඔමෙගා වලින්. ඔමෙගා සමානයි කෝණික විස්ථාපනයේ θ බෙදීම t. මොන පළවෙනි සමීකරණයේ කෝණික ප්‍රවේගයට එන මේක කොටු කරගන්න. මෙන්න මේ රූපෙත් පැත්තක දාගන්න. හරිද? ඔමෙගා. මේ ටික දාගන්න. හරිද? θ රේඩියන් වල කෝණික ප්‍රවේගය කෝණික විස්ථාපන වලින් කාලය මේ සූත්‍රය තමයි අපිට පළවෙනි සූත්‍රය අහුවෙන්නේ. ඔව් sorry මෙතන t equal t සමානයි බිඳුව නෙවෙයි t සමානයි t. මේ කෝණික විස්ථාපනය කියන්නේ අදිශයක් වුණාට කෝණික ප්‍රවේගයේ දශකය. ඒක වැදගත්. කෝණික විස්ථාපනය කියන්නේ යටින් දාගන්න. කෝණික විස්ථාපනය කියන්නේ අදිශයක්. ඒ කියන්නේ මෙයාට දිශාවක් නැහැ. කෝණයක් නෙමෙයි ඉන්නේ. අදිශයක්. නමුත් කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික ප්‍රවේගය කියන්නේ දශකයක්. මේක දශකයක්. ඒ කියන්නේ මෙයාට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. විශාලත්වය නම් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය භාවිත කරලා දිශාව හොයාගන්න පුළුවන් අපිට. කස්කුරුප්පු නීතිය නැත්නම් දකුණත් නීතිය. ඒ කියන්නේ අපේ දකුණු අත අරගෙන එයාගේ ඇඟිලි ටික මෙන්න මේ විදිහට තියලා මාපට කිල්ල මෙහෙම තියලා අපි ඇඟිලි ටික කැරකුවොත් මාපට කිල්ලෙන් අපි දැම්මොත් ඒ කියන්නේ මේ අනිත් ඇඟිලි ටික කැරකෙන දිශාවට දැම්මොත් මාපට කිල්ල යොමු වන දිශාවෙන් අපිට හොයාගන්න පුළුවන් කෝණික ප්‍රවේගයේ දිශාව. දිශාව හොයන්නේ අපි කොහොමද? හරිද? ඒ කියන්නේ දකුණු අත අරගෙන මාපට කිල්ලයි අනිත් ඇඟිලි ටික ඊට ලම්බව තියාගෙන කැරකෙන දිශාවට අනිත් ඇඟිලි යොමු කරාට පස්සේ මාපට කිල්ලෙන් යනවා ඔමෙගා වල දිශාව. ඒක කොට ලියන්න ඕන. කෝණික විස්ථාපනයේ අදිශයක් වුවද කෝණික විස්ථාපනයේ අදිශයක් වුවද කෝණික විස්ථාපනය අදිශයක් වුවද කෝණික ප්‍රවේගය දෛශිකයක් වේ. කෝණික ප්‍රවේගය දෛශිකයක් වේ. කෝණික ප්‍රවේගයේ දිශාව කෝණික ප්‍රවේගයේ දිශාව කෝණික ප්‍රවේගයේ දිශාව සුරත් නීතියෙන් සොයාගත හැකිය. සුරත් නීතියෙන් සොයාගත හැකිය.
වෙනම ලියා ගන්න. සුරත් නීතියෙන් කියවෙන්නේ සුරත් නීතියෙන් කියවෙන්නේ සුරත් නීතියෙන් කියවෙන්නේ දකුණු අතෙහි මහපට ගිල්ල අනෙක් ඇඟිලි වලට ලම්බකව තබා භ්‍රමණය වන දිශාවට අනෙකුත් ඇඟිලි යොමු කළ විට මහපට ගිල්ල මගින් කෝණික ප්‍රවේගයේ දිශාව ලැබේ. ඊට අනුමාතු කාලය යන්න කෝණික තොරණය කෝණික තොරණය කෝණික තොරණය කියන්නේ එතකොට මොකද්ද? කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. කෝණික තොරණය අපි සාමාන්‍යයෙන් දක්වන්නේ ඇල්ෆා වලින්. ඇල්ෆා කියන්නේ ඩෙල්ටා ඔමෙගා බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කියන්න. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික තොරණය නම් වේ. එතකොට මේකට අනුව සූත්‍රය මේක. ඒකට අනුව කෝණික ප්‍රවේගයේ රේඩියන් තප්පරයට කාලය තප්පර. එතකොට මෙයා ගෙනවා රේඩියන් තප්පර වර්ගයට. ඒකක එනවා රේඩියන් තප්පර වර්ගයට. මේකත් දෛශිකයක්. මෙන්න මේ සූත්‍රය දාගෙන මේ ඒකකේ දාගන්න. මේකත් දෛශික.
හරි. ඔව් මේක මේ රේඛී චලිතයට අනුරූපයි. same as a linear equation procedure. එකම පැටර්න් එකට තමයි යන්නේ මේ ටික. ඒක නිසා linear එක වගේම තමයි මේ ටික. හරිද? ඒක නිසා ඒ පැටර්න් එක තමයි මුලින්ම ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ සාරාංශ කරලා දෙන්නම් දෙපැත්ත සංසන්දනය කරලා කම්පෙයාර් කරලා දෙන්නම් linear and rotational motion එක. ඒකට ඔයාලට තේරෙයි ඒක. හරිද? මුලින් අර තියත් ටික තියෙන නිසා මම මේ ටික ඉක්මනට දෙන්නේ. ඒතර මේක දෛශිකයක් නිසා කෝණික ත්වරණය දැන් ඔයාලා දන්නවා දෛශිකයක්. කෝණික ත්වරණය කියන්නේ ඔමෙගා ඩෙල්ටා ඔමෙගා බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ අවසාන ඔමෙගා 2 ඍණ ඔමෙගා 1 කෝණික ප්‍රවේග වෙනසක් බෙදීම ගත වූ කාලය. හිතන්න මෙන්න මෙහෙම තැටියක් තියෙනවා. තැටිය භ්‍රමණය වෙනවා මුලින් ඔමෙගා 1 වලින්. t සමානයි බිඳුවේදී. මෙයා තව චූටි මොහොතකට පස්සේ t කාලයක් ගත වුණාට පස්සේ මේකේ ප්‍රවේගය ඔමෙගා 2 කියලා හිතන්න. ඔමෙගා 1 වලට වඩා ඔමෙගා 2 වල දිශා විශාලත්වය වැඩි නම් මට කියන්න මෙයාගේ දිශාව. ඔමෙගා වල දිශාව හොයන්න මම කියලා දුන්නා. දකුණු අත ගත්තා. මේ පැත්තට කැරකෙන දිශාවට අනිත් ඇඟිලි යෙදුවා. ඒතර මාපට කිල්ලෙන් මෙහෙම දැම්මට පස්සේ කැරකෙන දිශාවට මේව යෙදුවා. මාපට කිල්ලෙන් එනවා මෙයාගේ දිශාව. ඒතර ඔමෙගා 2 වල දිශාව උඩට තියෙන්නේ. ඍණ ඔමෙගා 1 වල දිශාව කොහෙද තියෙන්නේ බලන්න හොඳට. දැන් මෙයාත් කැරගෙන මෙහෙට ඒත් එන්නේ උඩට. මේ දෙන්නගේ ලොකු කවුද? ඊතල දෙක දානකොට ඔමෙගා 2 වල විශාලත්වය වැඩි නිසා ඊතලේ දිශාව මම වැඩිපුර දැම්මා විශාලත්වය. කාලයට දිශාවක් නැහැ. ඒතකොට ඇත්තටම මෙයාගේ දිශාව සම්ප්‍රයුක්ත වෙනවා උඩට. ඒතකොට කෝණික ත්වරණයේ දිශාව අපිට හොයාගන්න පුළුවන් මේ දෙන්න සංසන්දනය කරලා ඒ දිශාවෙන් සම්ප්‍රයුක්ත දෛශිකේන දිශාවෙන් ඇල්ෆා වල දිශාව තීරණය කරන්න පුළුවන්. හැමෝටම තේරෙනවද ඒක? ඇල්ෆා වල දිශාව තේරෙනවද කියන්නේ? ඔව් වැදගත්. ඉස්සරහට යන බේසික් කරුණු ටික ඊට පස්සේ ප්‍රශ්න වලට යනවා. උකරම් තේරෙනවද? ඔය chat එකට හරියද? හරි. මේක දාගන්නකො පොඩ්ඩක් ඔයාලට ලේසියි ඒක. හරි. අපි තව එකක් මෙතනදී කතා කරනවා ඇත්තටම මේ කෝණික ත්වරණයෙන් පස්සේ ස්පර්ශීය ත්වරණයයි කේන්ද්‍රාභිසාරී ත්වරණයයි කියලා. අපි ඒ ගැන දැන් කතා කරන්න කලින් මම චූටි සටහනක් දෙන්නම් ඒක කලින්. මේක ඔක්කොම ඉවරයි ඉතින්. හරිද? එහෙම ගන්නම්කෝ. සර්කල් එකක් අඳින්නම්. මෙහෙම. මෙන්න මෙතන වස්තුවක් තියෙනවා කියලා හිතන්න. මේ වස්තුව මෙතන ඉඳන් මෙතනට යනවා ගමන් කරනවා. t සමානයි බිඳුවේ ඉඳන් t සමානයි t දක්වා මෙතනට ගමන් කරනවා. එතකොට බලන්න මෙයාට තියෙනවා කෝණික ප්‍රවේගයක්. මේක විස්ථාපනයේ t කියලා හිතමු θ. මෙතනදී මෙයාට ඒට අමතරව මෙයාට තියෙනවා ස්පර්ශීය ප්‍රවේගයක්. ඒ කියන්නේ මෙයාගේ ස්පර්ශයේ ඔස්සේ තියෙන ප්‍රවේගයක් තියෙනවනේ. මේ හැම මොහොතකම මෙයාට තියෙන මොකද්ද ස්පර්ශීය ප්‍රවේගයක්. ස්පර්ශීය ප්‍රවේගයක්. මේවට කියන ස්පර්ශීය ප්‍රවේගය. හරිද? v ට. ඔයාලා දන්නවා මෙන්න මේ කොටස ඡාප දිග. මෙන්න මෙතන ඉඳන් මෙතනට යන ඡාප දිග. මෙන්න මෙහෙම ගිහිල්ලා වටේට යන ඡාප දිග s නම්. ඡාප දිග හොයන්න පුළුවන්. පළවෙනි යුනිට් එකේදී ඉගෙන ගන්න ඔයාලා. ඡාප දිග
සමානයි මොකද්ද s සමානයි පේන්නේ නැද්ද sorry හරිද චාප දිග සිග්නල් ඉෂුව එකක් ආවා හරිද චාප දිග s සමානයි r θ චාප දිග අපිට හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා මොකද්ද s සමානයි r θ නේද අර r නම් මේ චාප දිග හොයන්න පුළුවන් s සමානයි r θ මම දැන් මේ සමීකරණේ දෙපැත්තම කාලයෙන් බෙදනවා කාලයෙන් බෙදනවා විස්ථාපනයේ බෙදීම කාලය කියන්නේ රේඛීය ප්‍රවේගය නැත්නම් මේකට අපි කියන ස්පර්ශීය ප්‍රවේගය සමානයි r ඔමෙගා කෝණික ප්‍රවේගය ඔන්න එක තව සමීකරණයක් ආවා මේ v කියන්නේ මොකද්ද ස්පර්ශීය ප්‍රවේගය මේ ඔමෙගා කියන්නේ මොකද්ද කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය මම මේ සමීකරණය ආයෙත් කාලයෙන් බෙදනවා ආයෙ පාරක් ඔය අවකලනේ කියලා වරන් දාන්නවා දැන් මම නිකන් කාලයෙන් බෙදනවා කියලා ගන්නවා v බෙදීම t කියන්නේ තොරණයක් රේඛී චලිතයට අදාළව ඔමෙගා බෙදීම t කියන්නේ ඇල්ෆා කෝණික තොරණය මේකට අපි කියනවා ස්පර්ශීය තොරණය මේකට අපි මොකද්ද කියන්නේ ස්පර්ශීය තොරණය මේකට අපි කියනවා කෝණික තොරණය මොන වැදගත් සම්බන්ධ තුනක් අපිට ලබා ගන්න පුළුවන් හරිද තේරුණාද ඔක්කොටම සයු සත්තරනේ alpha mean angular acceleration a mean tangential acceleration okay ස්පර්ශීය ත්වරණය tangent දනවන් tangent එකක් ගන්න ස්පර්ශය මේ ටික දාගමු කොහොමද එතනින් ඔයාලට කියන්න පුළුවන් වැදගත් සම්බන්ධයක් තියෙනවා ස්පර්ශීය ත්වරණයක් තියෙන්න නම් අනිවාර්යෙන් කෝණික ත්වරණයක් තියෙන්න ඕනේ කෝණික ත්වරණයක් තිබිය යුතුමයි ස්පර්ශීය ත්වරණයක් තිබීමට අනිවාර්යෙන් කෝණික ත්වරණයක් තිබිය යුතුය ඒක ගොඩක් වැදගත් හරිද දැන් මෙයාලගේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ භ්‍රමණ චලිතයට අදාළ දැන් මේ චාප දිග කියන එක අපි දක්වන්නේ ඇත්තට මීටර වලින් හරිද මෙයා දක්වන්නේ රේඩියන් වලින් ඒතර භ්‍රමණ චලිතයේ පැත්ත මේ කට්ටිය ස්පර්ශී ප්‍රවේගය අපිට දක්වන්න පුළුවන් ms ඍණයක වලින් කෝණික ප්‍රවේගය දක්වන්නේ අපි රේඩියන් තප්පරයට වලින් ස්පර්ශී ත්වරණය දක්වන්නේ ms ඍණ දෙකෙන් රේඛීය විදියට කෝණික ත්වරණය දක්වන්නේ අපි රේඩියන් තප්පර වර්ගයට මේ සම්බන්ධ තියෙන්නේ කෝණික ත්වරණය රේඛී ත්වරණය අතර සම්බන්ධ රේඛීය පදයි කෝණික පදයි අතර සම්බන්ධය
මෙන්න මේ අපි සාකච්ඡා කරපු ඒවාට අමතරව හරිද සාකච්ඡා කරපු කොටස් වලට අමතරව තව මේ භ්‍රමණ චලිතයේ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවකට හැම වෙලාවෙම කේන්ද්‍රයේ දිශාවට පවතින තොරණයක් තියෙනවා. අපි ඒක දක්වනවා AR මොකක් හරි කියලා. කේන්ද්‍රයේ දිශාවට පවතින තොරණයක් තියෙනවා. අපි යාට කියනවා කේන්ද්‍රාභිසාරී තොරණ. නැත්නම් අරීය තොරණය කියලා. මොකද්ද? කේන්ද්‍රාභිසාරී තොරණය. නැත්නම් අරීය තොරණය. අන්න එයාව අපිට ලියන්න පුළුවන්. මේ ස්පර්ශීය ප්‍රවේගය තියෙනවනේ. v වර්ගයේ බෙදීම r කියලා. v වර්ගය rn බෙදලා නැත්නම් r ඔමෙගා වර්ගය කියලා ලියන්න පුළුවන්. r ඔමෙගා වර්ගය කියන එක තමයි භාවිතා කරන්න පුළුවන්. මේකට මේ සමීකරණය මේක ලැබෙන්න ලොකු දෙයක් කරන්නේ නැහැ අපි. v සමානයි r ඔමෙගා ආදේශිකාන් තියෙන්නේ උඩට බලන්න. ඒතර v වර්ගයේ බෙදීම r වල වර්ගය එනවා. sorry r වල වර්ගය ඔමෙගා වර්ගය එනවා. r එකක් ලැබෙනවා r ඔමෙගා වර්ගය එනවා. දැන් මේ සම්බන්ධය අපිට ගන්න පුළුවන්. මේක අපිට වැදගත් අනිත් සම්බන්ධය. ලියන්න කේන්ද්‍රාභිසාරී තොරණ. කේන්ද්‍රාභිසාරී තොරණ. කේන්ද්‍රාභිසාරී තොරණ. කේන්ද්‍රාභිසාරී තොරණ. මේක දාගන්න. මේ කේන්ද්‍රාභිසාරී තොරණයේ ඒකක අපි දක්වන්නේ රේඛීය විදිහටමයි ms/2. ms/2 මෙයාගේ එකක. මේක හැම වෙලාවෙම කේන්ද්‍රීය දිශාවට තියෙන. ඒ කියන්නේ භ්‍රමණය වෙන වස්තුවකට අනිවාර්යෙන් කේන්ද්‍රාභිසාරී තොරණයක් තියෙනවම තමයි. හරිද? කෝණික තොරණයක් තිබුණත් අනිවාර්යෙන් ඒක තිබුණත් නැතත් අනිවාර්යෙන් කෝණික තොරණය නම් හැම වෙලාවෙම තියෙනවා භ්‍රමණය වෙනවනම්. තියාගන්න. භ්‍රමණය වන ඕනෑම විටක කේන්ද්‍රාභිසාරී තොරණයක් පවතී. කේන්ද්‍රාභිසාරී තොරණයක් පවතී. හරි. ඔයාලට මම මෙහෙම කියන්නම්. හරිද? මම මේ මෙතන මේ වස්තුව සැලකුවාට පස්සේ මෙයාගේ දැන් ක්‍රියාත්මක වෙන තොරණ දෙකක් තියෙනවා සංරචක. එකක් මොකද්ද? මේ වස්තුව මත කේන්ද්‍රීය දිශාවට ක්‍රියාත්මක වන කෝණික කේන්ද්‍රාභිසාරී තොරණේ තියෙනවා. ඊට අමතරව ස්පර්ශයක් ඔස්සේ ක්‍රියාත්මක වන AT කියන එක තියෙනවා මෙයා වස්තුව මත. රේඛීය සංරචක. දෙන්නම ms/1 ms/1. මම ඒක AT කියලා ගන්නවා. ඒතකොට මෙයාගේ සංප්‍රයුක්ත විදිහට ක්‍රියාත්මක වෙන්නේ එයාලා මැදින් යන මෙන්න මේ වගේ තොරණයක්. හරිද? රිසල්ටන්. හරිද? එතකොට ඕක අපි මුලින් දැනගන්න ඕනේ. ඒකේ සිස්ටම් එකකට යූස් කරන විදිහට මේ ප්‍රශ්න වලදී මේ කතා කරනවා. මම මේ තියරි ටික මුලින් ඔයාලට දෙන්නේ. ඔයාලට ලේසි. ඒතකොට ප්‍රශ්න වලදී තියරි ටික ආයේ වෙනම කරන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ මුලින් තියරි ටික පැය භාගයක් විතර අපි සාකච්ඡා කරලා ඉක්මනට ඒ ටිකට යන්න පුළුවන්. හරිද? ඔය විදිහට කරා. මෙන්න මේක ඕන රූපේ දාගත්තට කමන්නේ රිසල්ටන් කෝස් එක අපි මෙතනින් යනවා කියලා. හරි. එතකොට ওই ටික දැනගෙන අපිට දැනගන්න ඕනේ ඊයේ අපි කතා කරා මොකද්ද ආවර්ත කාලයක් කියන්නේ සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගත වන කාලය. හරිද? මේ දෙක චුට්ටක් අපි සාකච්ඡා කරලා ඉමු. හරිද? ලියාගන්න. අනුමාතෘකාව ආවර්ත කාලය. ආවර්ත කාලය. ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ ඒක ඇතුළේ ලියාගන්න. වස්තුව සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලය. වස්තුව සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලය. ඔයාලා දැන් දන්නවා දැන්ටමත් ඔමෙගා සමානයි තීටා බෙදීම t කියලා.
හරිද? ආවර්ත කාලය කියන්නේ අපි ඒක දක්වන කැපිටල් T වලින්. එතකොට T සමානයි T වෙනකොට θ කොච්චරක් වෙන්න ඕනද? සම්පූර්ණ වටයක් යනවා කියන්නේ අංශක 360ක්. නැත්නම් රේඩියන් වලින් 2π යනවා. එතකොට මේ සූත්‍රයට ආදේශ කරාට පස්සේ අපිට අලුත් සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන් 2π බෙදීම කැපිටල් T කියන. T සමානයි කැපිටල් T වෙනකොට θ 2π වෙනවා. මේක දාගන්න. හරියටනේ. අනිත් එක්ක මෙයාගේ සංඛ්‍යාතය. හරිද? භ්‍රමණ සංඛ්‍යාතය කියලා කියන්නේ වස්තුව භ්‍රමණය කර. ඒක මේ කියන්නේ මොකද්ද? සම්පූර්ණ වටයක් යාමට ගත වන කාලය. තප්පරයකදී යන වට ගන්නට අපි කියනවා සංඛ්‍යාතය කියලා. ලියාගන්න වෙනම. තප්පරයකදී ගමන් කරන වට සංඛ්‍යාව තප්පරයකදී ගමන් කරන වට සංඛ්‍යාව සංඛ්‍යාතය ලෙස හඳුන්වනවා. සංඛ්‍යාතය ලෙස හඳුන්වනවා. ෆ්‍රීකවෙන්සි එක ගන්න පුළුවන් 1/t. මේක කොටු කරගන්න. එතකොට ඔමෙගා සමානයි 2π බෙදීම t එනවා. එකයට t වෙනුත් දාන්න පුළුවන් f. එතකොට අපිට තව සමීකරණයක් එනවා 2πf කියලා. ඔමෙගා වලට. ඔක කෙලින්ම අපිට භාවිතා කරන්න පුළුවන් සමීකරණ. දැනට අපි ඔමෙගා වලට සූත්‍ර කීයක් ඉගෙන ගත්තද? ඔමෙගා සමානයි θ බෙදීම t. අනිත් එක 2π බෙදීම කැපිටල් T. මේකෙම තමයි ආවේ. අනිත් එක 2πf. අනිත් එක තමයි මොකද්ද? v සමානයි r ඔමෙගා වලින්. ඔමෙගා උක්ත කළොත් v බෙදීම r. v බෙදීම r. දැනට අපි මෙන්න මේ සූත්‍ර ඔමෙගා සඳහා ව්‍යුත්පන්න කරගත්තා. මේවා කෙලින්ම අපිට භාවිතා කරන්න පුළුවන්. අපි ගැටලුවකදී ඒ ටික බලමු. ඉතින් මේවට ආදේශ කරන්නේ රේඩියන් වලින්. මේවට ආදේශ කරන්නේ හැම වෙලාවෙම තප්පර. මොකද ඔමෙගා දක්වන්න ඕනි රේඩියන් තප්පර වලට. ඒකද. හරි. අපි පොඩි ප්‍රශ්නයක් ලියාගන්න ඕනේ. කිසියම් වස්තුවක් මිනිත්තුවට වට 10ක වරහන් ඇතුලේ 10යි rpm round per minute 10යි rpm මිනිත්තුවට වට 10ක භ්‍රමණයකින් යුතුව චලිතයක් සිදු කරයි. එහි කෝණික ප්‍රවේගය කොපමණද?
chance එක කියන්නේ ඉක්ම අදලා chat එකට දාමු. හරිද? කොහොමද මේක හොයන්නේ? දැන් ගානේ දුන්නේ RPM වලින් දුන්නේ. හරිද? එතකොට ඒක ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් මිනිත්තුවට එක මිනිත්තුවකට වට 10ක් යනවා. ඒ කියන්නේ එක මිනිත්තුවක් කියන්නේ තප්පර 60කට. තප්පර 60කට වට 10යි. හරිද? තප්පර ඒ කියන්නේ මේක හොයනකොට වට 10යි කියන්නේ එක වටයකට කෝණය 25. ඒ වගේ 10ක්. එතකොට කොහොමද ඔමෙගා හොයන්නේ? ඔමෙගා සමානයි θ බෙදීම t. හරිද? θ කියන්නේ ගෙවාගෙන ගියපු කෝණය. වට 10ක් යනකොට කෝණය කොච්චරද? එක වටයක 25. 25 වගේ 10ක්. ඒක බෙදන්න t කියන්නේ කාලය ගත වෙච්ච කාලේ තප්පර වලින් ආදේශ කරන්න. මිනිත්තු 60යි. තප්පර 60යි. මේකට මේක කැපුණාට පස්සේ උත්තරේ එනවා 5 බෙදීම කීයද? 3ක් රේඩියන් තප්පරයට. රේඩියන් තප්පරයට. මේක තමයි උත්තරේ. හැමෝටම තේරුණාද කියන්නේ? ෆයිව් වලට මෙහෙමයි. මේ උත්තරේ ලියද්දි එහෙම ආදේශ කරන්න පුළුවන්. සමහර MCQ වල ෆයිව් වලට ආදේශ කරන්න නැතුව මෙහෙම තියන්න පුළුවන්. නැත්නම් ෆයිව් වලට ආදේශ කරලා 7න් 22 නැත්නම් 3.14 ආදේශ කරලා උත්තරේ දාන්න පුළුවන්. MCQ වල කෙලින්ම මෙහෙම තියන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙම දුන්නා. ඔයාලට ඕන නම් 5 බෙදීම දෙකට 7න් 22 හෝ 3.14 ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. MCQ එකේ දෙන විදිහට ඔයාලා තීරණය කරන්න ඕනේ ඒක. තේරුණාද? සයු English medium නේද? Here it says 10 RPM. It means 10 round per 1 minute. 1 minute equal to 16 seconds. Then we can say 16 seconds into 10 round. Okay, one round, say we can say one round is a 25 radian. Okay, then omega equal to theta over t. Theta mean we know we want to say theta in radian. Okay, 10 round mean one round equal to 25, no? Then 10 round we can say 25 into 10. Then we can say theta equal to 25 into
10 and it divided by 16 seconds. Okay, then we can cut it 0 to 0. Then 25 over 6, it means 5 over 3 radian per second. If you want to replace 5 into 3.140, 22 divided by 7. It depends upon your question. Okay. Saya usahanya. Okay. Hari ini ඔක්කොරම තේරුණානේ? හරි. මොකක්ද තේරුණ නැත්නම් තිබුණොත් අහන්න. අපි ඒ ටික කතා කරමු. හරිද? ඊට පස්සේ අපි කතා කරනවා දැන් මම මේකේ පොඩ්ඩක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා චලිත සමීකරණනේ. linear equation. ඉතින් මේකෙදිත් මේ equation වලට ගැලපෙන විදිහට අපිට හදාගන්න පුළුවන් මොකද්ද? භ්‍රමණ චලිතයටත් rotational motion වලටත් අදාළව සමීකරණ අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරිද? දැන් මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලට වගුවක් දාගමු. පොඩි ටේබල් එකක්. linear motion එකයි රේඛීය චලිතයයි මේ වගුව ඔයාලා දාගන්න. ඒකට ඔයාලට ගොඩාක් පැහැදිලි ඊට පස්සේ අපිට ගණන් වලට යන්න පුළුවන්. හරිද? රේඛීය චලිතය භ්‍රමණ චලිතය. රේඛීය චලිතය ගත්තට පස්සේ රේඛීය චලිතය T අපි කතා කරන අනිත්‍යව තියෙනවා විස්ථාපනය ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය ත්වරණය ස්කන්ධය නේ බලය මේ ටික තියෙනවා මට කියන්න මෙන්න මේවට අදාළව මේවා කම්පෙයාර් කරාට පස්සේ මෙයත් එක්ක T කියන එකන රොටේෂනල් එකටයි භ්‍රමණ එකටයි දෙකටම එකයි T ම තමයි විස්ථාපනය කියන එකන අපි භ්‍රමණ චලිතය දක්වන්නේ θ වලින් ආරම්භක ප්‍රවේගය ඔමෙගා වලින් ඔමෙගා 1 කියලා මම දක්වනවා. අවසාන ප්‍රවේගය දක්වනවා ඔමෙගා 2 වලින්. ත්වරණය කියන එක කෝණික ත්වරණය ඇල්ෆා වලින් දක්වනවා අපි. m කියන එක අපි දක්වන අවස්ථිතිය. තාම අවස්ථිතිය ගැන මම කියලා දුන්නේ නැහැ. මේකට අපි කියන අවස්ථිතිය. අවස්ථිතිය. බලය කියන එක අපිට දක්වන්න පුළුවන් ටෝ වලින්. ටෝ කියන්නේ මේ බල ගූර්ණය කියන එක හිතා ගන්නකො. බල ගූර්ණය. ටෝ වලින් බලය. එතකොට මෙන්න මේවා තමයි රේඛී චලිතයයි භ්‍රමණ චලිතයයි කම්පෙයාර් කරාට පස්සේ එන ඒවා. හරිද? මේ ටික එන ඒවා. එතකොට අපි දන්නවා රේඛී චලිතයේදී චලිත සමීකරණ හතරක් ඉගෙන ගන්න. මොනවද? S සම්බන්ධයෙන් ඒවා. S සමානයි ut ධන භාගයයි at වර්ගය. අනිත් එක S සමානයි u ධන v බෙදීම දෙකක් ගුණ කිරීම t. i v සමානයි u ධන at. අනිත් එක v වල වර්ගය සමානයි u වල වර්ගය දාන 2යි as. ඒතර මේකට කම්පෙයාර් කරොත් s කියන්නේ භ්‍රමණ චලිතයේදී θ, u කියන්නේ omega 1 t භාගයයි alpha t square. theta equal to omega 1 plus omega 2 දෙකෙන් බෙදලා t. මෙතන එනවා omega 2 සමානයි omega 1 ධන alpha t. මෙතන එනවා omega 2 වල වර්ගය omega 1 වර්ගය 2යි alpha t. පැහැදිලිද කියා? තව සූත්‍ර ටිකක් තියෙනවා. අපි මේ ටේබල් එක දාගමු යට තව ඉඳ තියාගන්න. තේරෙනවද කියන්නේ මෙතනට එනකම්? දාගමනේ ඔක්කොම ඉක්මන ලියාගන්න.
මම මේ ටෝ කියන එක ගැන වෙනම කියන්නම්. සෝරි. ඇල්ෆා තීටා නේ. සෝරි. මෙතන ඇල්ෆා තීටා එන්නේ. ඇල්ෆා ටී නෙමෙයි. සෝරි හොඳේ. මේ ටෝ ගැන වෙනම මම කතාවක් මේ විස්තරේ කියන්නම්. ටෝ කියන්නේ මොකද්ද කියන එක. ලියලා ඉවර නම් කියන්න. හොඳේ. ලියලා ඉවර නම් chat එක දාන්න. එතකොට මට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. ඉවරයි නම් පොඩ්ඩක් කියන්න. හොඳේ. chat එකට හරි දාලා තියන්න. එතකොට මට ලේසි. නිශාන් හරිද? හරි සර්. හරි. ඊට පස්සේ අපි ඔයාලා දන්නවා මේ රේඛී පැත්තේ දාගන්න. ඒ කියන්නේ මේ යටින් ඔයාලා මට ඉඩ නැති නිසා මම මේ පැත්තේ ලියන්නම්. රේඛී චලිතයේදී ඔයාලා දන්නවා එකක් ප්‍රධාන වශයෙන් තව සූත්‍රයක් භාවිත කරන ඔයාලා h සමානයි ma. f සමානයි ma. ඒතකොට ඒකට අදාළව භ්‍රමණ චලිතයේදී අපි යොදා ගන්න එක තමයි τ සමානයි i alpha. τ සමානයි i alpha කියන සූත්‍රය. τ mean power, not a power factor. It's a torque. Okay. Torque, not a power factor. F සමානයි ma. ඊට පස්සේ අපි දන්නවා භ්‍රමණ චලිතය පාවිච්චි කරනවා අපි චාලක ශක්තිය. චාලක ශක්තියේ උත්තරණ චාලකයේ භාගයයි mv වර්ගය. භාගයයි mv වර්ගය. ඊට පස්සේ අපිට මේකෙදි යොදා ගන්න පුළුවන් චාලක ශක්තියට භාගයයි m වෙනුවට දාන්න පුළුවන් මොකද්ද? m වල අනුරූපයි i ඔමෙගා වර්ගය. i ඔමෙගා වර්ගය. හරිද? ඔයාලා දන්නවා ගම්මිතාවයේ සමානයි. මෙන්න මේ චාලක ශක්තියට කලින් මේක දාගත්තා නම් හොඳයි. මෙන්න මෙතනට පොයින්ට් එකට දාගන්න. ගම්මිතාවයේ සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ඒතර මේකේ කෝණික ගම්මිතාවය අපි දක්වන්නේ L වලින්. කෝණික ගම්මිතාවය මේ P කියන්නේ ගම්මිතාවය. ගම්මිතාවයේ සමානයි ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. මේ කෝණික ගම්මිතාවය. කෝණික ගම්මිතාවය කියන්නේ I ඔමෙගා. I ඔමෙගා වලට. හරිද? මේ අනුරූපව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. චාලක ශක්තියට අපි ඔන්න කිව්වා මොකද්ද? චාලක ශක්තියට එක සූත්‍රයක් තියෙනවා අපි බේසික්ම සමීකරණය භාගයයි mv වර්ගය. ඕලෙවල් දවසෙත් ඉගෙන ගන්න. භ්‍රමණයේදී අපිට ඒක ලියන්න පුළුවන් භාගයයි i ඔමෙගා වර්ගය. හරිද? අපි ඒ වුණාට දන්නා p සමාන mv නේ. p සමාන mv කියන එක දන්නවා. දැන් බලන්න මෙන්න මේ සූත්‍රයට ආදේශ කරොත් mv වර්ගය වලින් මට ලියන්න පුළුවන් නේද? මේක mv ගුණ කිරීම m කියලා. භාගයයි mv ගුණ කිරීම v කියලා ලියන්න පුළුවන්. mv වලට දාන්න පුළුවන් p කියලා මට. mv වෙනුවට දාන්න පුළුවන් v කියලා තව v එකක් ඉතුරුනවා. හරිද? තව එකක් මට ලියන්න පුළුවන් මෙහෙම. උඩත් ගුණ කරනවා m වලින් යටත් ගුණ කරනවා m වලින්. එතන උඩ එනවා m වර්ගය v වර්ගය. එතන m වර්ගය v වර්ගය කියන්නේ p වල වර්ගය කියලා ලියන්න පුළුවන්. යට ඉතුරු වෙනවා යට m වලින් ගුණ කරපු නිසා m එකක්. එතන මෙන්න මේ සූත්‍ර තුනම චාලක ශක්තියට භාවිතා කරන්න පුළුවන් සමීකරණ තුනක්. චාලක ශක්තියට භාවිතා කරන්න පුළුවන් සමීකරණ තුනක් තමයි රේඛී චලිතයේදී. එතන ඔය සූත්‍ර තුනම අපිට භාවිතා කරන්න පුළුවන් මේකෙදි.
බලන්න i ඔමෙගා වර්ගය i ඔමෙගා වෙනුවට දාන්න පුළුවන් l කියලා. ඒතර භාගයයි l ඔමෙගා කියන එක ගන්න පුළුවන්. තව සමීකරණයක් ගන්න පුළුවන්. භාගයයි උඩත් ගුණ කරනවා i වලින් යටත් ගුණ කරනවා i වලින්. i වර්ගය ඔමෙගා වර්ගය කියන්නේ l වල වර්ගය. ඒක බෙදීම i. ඔන්න චාලක භ්‍රමණ චාලක ශක්තියට සමීකරණ තුනක් ගන්න පුළුවන් ඔයාලට. පැහැදිලිද? ඔය ටික දාගන්න ඉක්මන. මම මේ සූත්‍ර ටික ඔක්කොම එක තැන ගොනු කරලා දෙන්නේ. ඔයාලට ලේසි එතකොට. yes. කෝණික ගම්මිතාවය කියන්නේ angular momentum. it's okay. I mean moment of inertia. Okay. I mean moment of inertia. සයු සත්සරනේ. හරි. ඔයාලා දන්නවා ආයෙත් තව සමීකරණ දෙකක් මම මෙතන දෙන්නම්. මේ කාර්ය work done by force කාර්ය අපිට ලියන්න පුළුවන් F into S බලය ගුණ කිරීම විස්ථාපනය. කාර්ය අපිට ලියන්න පුළුවන් work done by force equal to work into okay force. කර ඔය විදිහටම අපට භ්‍රමණ කාර්ය අපිට ලියන්න පුළුවන් භ්‍රමණ කාර්ය tau මෙතන F වෙනුවට යන්නේ අපිට tau omega. එතන tau මෙහෙම ලියා ගන්න සමහර තැන්වල තියෙන අනිත් පැත්තට ලියනවා අපි. tau omega තමයි ගොඩක් වෙලා ලියන්නේ. tau omega. හරිද? එතකොට ඕක තමයි මොකද්ද? tau omega නෙවෙයි tau theta. sorry. S කියන්නේ theta නේ. tau theta. ඒ විදිහටම අපි ගත්තොත් power එක. මෙයාගේ ක්ෂමතාවය ගත්තොත් P ක්ෂමතාවය ගත්තොත් අපි දන්නවා ක්ෂමතාවය ලියන්න පුළුවන් බලය ගුණ කිරීම කාර්ය බෙදීම කාලයනේ. ක්ෂමතාවය කියන්නේ ඔයාලා ඉගෙනගෙන ඇති කාර්ය කාලයෙන් බෙදුවට පස්සේ එනවා ක්ෂමතාවය. ඒ කියන්නේ කාර්ය ඒ කියන්නේ Fs බෙදන්න T වලින්. ඒතර Fv කියලා එනවා. කාර්ය අපිට ලියන්න පුළුවන් Fv කියලා. ඉතින් ඒතර භ්‍රමණ ක්ෂමතාවය අපිට ලියන්න පුළුවන් F කියන්නේ tau V කියන්නේ omega. tau omega වලින් ක්ෂමතාවය. කාර්යයයි ක්ෂමතාවයටයි සූත්‍ර දෙක තමයි අපි ඔය දුන්නේ. අපිට ওই පාඩමේදී සම්බන්ධ වෙන්නේ ওই සූත්‍ර ටික තමයි. කම්පෙයාර් කරලා ලියා ගත්තට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ওই සූත්‍ර ටික දන්නවා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්න වලට යන්න පුළුවන්. ඉවරයි නම් කියන්න. අපිට මොකද තව චූටි තියරි ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ අපිට කෙලින්ම ගණන් වලට යන්න පුළුවන් මේ තියරි ටික පොඩ්ඩක් කරලා කරාට පස්සේ.
ඉවරද හැමෝම? හරි ඇතිනේ. හරි. ඉතින් මෙහෙම කරමු. හරිද? දැන් ඊළඟ කොටස ඉවරද? මම ඊළඟ කොටසේ යන්නද? කවුරක් නැද්ද? හරිද? තාම ලියාගත්තු නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න පොඩ්ඩක්. හරි. මෙහෙමයි. දැන් ඊළඟට අපි දැනගන්න ඕනේ දැන් මේ මෙන්න මේ කොටස් තුන. ඔන්න වස්තුවක් තියෙනවා. තව තියෙනවද? ලියාගන්න. නැහැනේ. මම මේ අවස්ථා තුනක් ගන්නවා. පළවෙනි අවස්ථාව සලකනවා මම. පළවෙනි අවස්ථාව මෙයාගේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම උත්කාරණ චලිතයක් විතරයි. ලීනියර් මෝෂන් එකක් විතරයි. only linear motion. පළවෙනි අවස්ථාවේදී only linear motion. හරිද? රේඛීය චලිතයක් විතරයි. උත්කාරණ චලිතයක් විතරයි. උත්කාරණ පමණි. linear එකක් විතරයි. දෙවෙනි එකේදී rotational එකක් විතරයි. භ්‍රමණයක් විතරයි. rotational motion එකක් විතරයි. only rotational motion. okay. ඊපස්සේ මේ දෙන්නම එකට ගත්තොත් ඒ කියන්නේ භ්‍රමණය වෙනවා නම් ඒක දැන භ්‍රමණය වෙනවා. හරිද? උත්කාරණය වෙනවා නම් එයා ලිස්සගෙන යනවා. මේක ලිස්සීමක්. ලිස්සලා යනවා. මොකක් හරි පුෂ්ඨයක් දිගේ ලිස්සාගෙන යනවා. මෙයා භ්‍රමණය වෙනවා විතරයි. මේ දෙන්නම එකතු වුණාට පස්සේ අපි කියනවා පෙරළුමක් කියලා. මේකට අපි කියනවා පෙරළුම් චලිතයක්. rolling motion එකක්. පෙරළුම් චලිතයක්. හරිද? එතකොට මෙන්න මේ උත්තරණ චලිතයේදී හැම ලක්ෂයකටම මේක ලිස්සගෙන යන්නේ. මේක ලිස්සගෙන යන නිසා ඕනම ලක්ෂයක් ගත්තොත් එයාලගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හැම තැනදීම ප්‍රවේගය වීම තමයි. v හැම තැනදීම ප්‍රවේගය වීම තමයි. කොහෙදිවත් ප්‍රවේගය වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. මෙතනදී ගත්තා හැම තැනකම හැම අංශුවකටම ලැබෙන ප්‍රවේගය v. ඒකේ වෙනසක් නැහැ. පෙරලෙනවා. භ්‍රමණයක් නම් භ්‍රමණය වෙන්නේ මෙන්න මේ කේන්ද්‍රය වටා. එතකොට මෙන්න මෙයාගේ ප්‍රවේගය ගත්තොත් මෙන්න මෙහෙම. මෙතනදී මෙහෙම මෙයා මේ පැත්තට හිතන්න මෙහෙට භ්‍රමණය වෙනවා කියලා. මෙහෙම. ඒතර මෙයාලගේ ස්පර්ශීය ප්‍රවේගය තියෙනවා. ඒ ස්පර්ශීය ප්‍රවේග ගත්තට පස්සේ මෙතනදී ස්පර්ශීය ප්‍රවේගය v ඒක සමානයි මෙයාගේ අරය r නම් r කියන්නේ v සමානයි r ඔමෙගා දාන්න පුළුවන් නේ. මෙයා භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය ඔමෙගා නම් මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගය ලියන්න පුළුවන් භ්‍රමණය වෙන ලක්ෂයේ ඉඳන් සලකන ලක්ෂයේ දුර r ඔමෙගා කියලා. ඒතර මෙතනදී ප්‍රවේගයක් v සමානයි r ඔමෙගා කියලා ලියන්න පුළුවන්. මෙතනදිත් ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා. මෙතනදිත් අපිට ලියන්න පුළුවන් v සමානයි r ඔමෙගා කියලා. v සමානයි r ඔමෙගා කියලා භාවිත කරන්න පුළුවන් අපිට. හරිද? එතකොට හැමදැනම තියෙනවා. නමුත් කේන්ද්‍රයේදී v කොච්චරද? බිඳුවයි. ඇයි? කේන්ද්‍රයේදී අරය r බිඳුවයි. ඒ නිසා ප්‍රවේගය බිඳුවයි. භ්‍රමණ චලිතයේදී. දැන් බලන්න මේ දෙන්නම එකතු කරලා. එකතු කරාට පස්සේ කේන්ද්‍රයේදී ප්‍රවේගය කොච්චරක් එනවා? මෙතනදී බිඳුවයි, මෙතනදී v, මෙතනදී v එනවා. මෙන්න මේ උඩ ලක්ෂය හිතන්න. උඩ ලක්ෂයේදී මේකේදී කේන්ද්‍රයේදී v මේ දෙන්න එකතු කරන් තමයි තියෙන්නේ. මේ උඩ ලක්ෂය සලකන්නකෝ. උඩම ලක්ෂය. උඩදී v මේකෙදිත් v. එතකොට එනවා උඩ 2යි v කියලා. මේ පල්ලෙහා ලක්ෂය සලකන්න. පල්ලෙහා ලක්ෂයේදී මෙහෙට v තියෙනවා.
මෙයාගේ මෙහෙට v තියෙනවා. එතකොට v v කැපිලා ගියාම පල්ලෙහා ලක්ෂ්‍යදී ප්‍රවේගයේ බිඳුව. මෙන්න මේ වගේ පොයින්ට් එකක් සලකන්න. මේ වගේ පොයින්ට් එකක් ගත්තාට පස්සේ ඔයාලට පැහැදිලි පළවෙනි උත්තරණ චලිතයේදී මෙහෙට v තියෙනවා. භ්‍රමණ චලිතයේදී මෙන්න මෙහෙට v තියෙනවා. එතකොට සම්ප්‍රයුක්තයේ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙන්න හරි මැදේ. සමාන දෛශික දෙක සම්ප්‍රයුක්තය මෙයාලගේ හරි මැදින් යනවා. මූල 2යි v කියලා ගන්න පුළුවන්. කොහොමද ලම්බක දෛශික දෙක සම්ප්‍රයුක්ත හොයන්නේ? මෙහෙම v v කියලා තියෙනවනම් සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන්. v වර්ගයේ දාන v වර්ගයේ වර්ගමූලය. එතකොට v වල වර්ගයක් එළියට ගත්තාම මූල 2යි v කියලා එනවා. මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගත්තොත් උත්තරණ චලිතයේදී මෙහෙට තිබුණා. භ්‍රමණ චලිතයේදී මෙහෙට තිබුණා. එතකොට සම්ප්‍රයුක්ත මෙන්න මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා. මූල 2යි v. මූල 2යි v. එතකොට පෙරලෙන්නේ හැම වෙලාවෙම මෙන්න මේ පල්ලෙහා b ලක්ෂය වටා. පෙරලෙන්නේ b ලක්ෂය වටා. ওই විදිහට තමයි ගන්න පුළුවන් අපිට. හරිද? මේ ටික දාගන්න. පැහැදිලි ඇති ඔක්කොටම. පැහැදිලිද ඔක්කොටම? උසන් මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද අහන්න? Sayur Tatsarani, did you get that point? Rolling. Rotational. Linear. ජීවනෝට දාන්න පුළුවන් අපිට r ඔමෙගා. ඒත් 2යි r ඔමෙගා. මෙතන තියෙන්නේ මූල 2යි r ඔමෙගා. කේන්ද්‍රයේදී r ඔමෙගා. මේ පෙරළුම් ලක්ෂ්‍ය වටා බිඳුව. මෙන්න මේවා යටෙන් ඔයාලට ලියා ගන්න පුළුවන් චාලක ශක්තිය ගත්තොත්. මෙයාගේ තියෙන චාලක ශක්තිය භාගයයි mv වර්ගය විතරයි. මෙතනදී තියෙන චාලක ශක්තිය භාගයයි භ්‍රමණ එක්කනා භාගයයි i ඔමෙගා වර්ගය. මෙතනදී තියෙන චාලක ශක්තිය අපිට ගන්න පුළුවන් උත්තරණය භ්‍රමණය දෙකම තියෙනවා. එතකොට පෙරලි පෙරලි යන්නේ භාගයයි mv වර්ගය දාන භාගයයි i ඔමෙගා වර්ගය. පෙරළුමකට මේ දෙකම තියෙනවා. උත්තරණ චලිතයේදී පහළම ලක්ෂයේදී v හැරෙන දිශාව. මෙහෙමයි v කියන එක නා දැන් උත්තරණයේදී විතරයි නම් එයා ලිස්සන්නේ මෙන්න මෙහෙට කියලා දීලා තියෙනවා නම් ලිස්සන්නේ මේ දිශාවට කියලා දීලා තියෙනවා නම් අනිවාර්යෙන් හැම තැනකදීම හැම ලක්ෂයකම ප්‍රවේගය එකම දිශාවට තමයි තියෙන්නේ. භ්‍රමණ චලිතයේදී භ්‍රමණය වෙන දිශාව දීලා තියෙනවා නම් මේ හැරෙන තැන අපිට හිතා ගන්න පුළුවන්. මේ දිශාවට තමයි හැම ලක්ෂයකම ක්‍රියාත්මක වෙන්නේ. හරිද? පෙරළුමක් කියලා ගත්තා පස්සේ මෙයා මේකෙදි වෙන්නේ මොකද්ද? මෙහෙම භ්‍රමණය වෙන ගමන් ඉස්සරහටත් යනවා. ඒක තමයි වෙන්නේ. හරි? මේ චාලක ශක්තිය ටිකක් දාගන්න. කොට වැඩවත් කරා.
ඔයාලට මොකක් හරි අවස්ථාවක කෙලින්ම දීලා තියෙන පෙරළුමක් කියලා විතරයි නම් පෙරළුමක් කියලා දීලා තියෙනවා නම් රෝලින් එකක් විතරයි නම් අපිට කෙලින්ම මෙන්න මේ වගේ ප්‍රවේග අහනවා MCQ එකකදී මෙන්න මේ පොයින්ට් දීලා මෙයාලගේ ප්‍රවේග හොයන්න කියලා දීලා තියෙනවා නම් පෙරළුමක් කියලා. ආයි වෙන වෙනම මේ දෙන්න එකතු කර කර ඉන්න ඕනේ. මෙන්න මේ ක්‍රමේ භාවිතා කරන්න. හරිද? අරේ දීලා තියෙනවා නම් R කියලා. මේක හරි ලේසි. පෙරලෙන්නේ පල්ලෙහාම ලක්ෂ්‍ය වටා. මෙන්න මේ ඒ ලක්ෂ්‍ය වටා. v සමානයි r ඔමෙගා තමයි දාන්න ඕනි ප්‍රවේග හොයන්න. r කියන්නේ හැම වෙලාවෙම අරේ නෙවෙයි භ්‍රමණය වන ලක්ෂයේ ඉඳන් පෙරලෙන ලක්ෂයේ ඉඳන් සලකන ලක්ෂයට තියෙන දුර. භ්‍රමණ ලක්ෂයේ සිට දුර. භ්‍රමණ ලක්ෂයේ සිට දුර. එතකොට මේ පල්ලෙහා පොයින්ට් එකේදී භ්‍රමණ ලක්ෂයේ ඉඳන් දුරක් නැහැ. ප්‍රවේගය බිඳුවයි. එන්න මේ පොයින්ට් එක ගත්තම මෙතන ඉඳන් මෙතන තියෙන දුර r. එතකොට මෙතනදී ප්‍රවේගය v. v සමානයි r ඔමෙගා කියලා ලියන්න පුළුවන්. මෙතනදී ප්‍රවේගය v සමානයි r ඔමෙගා ලියනකොට r කොච්චරක් එනවා? r 2r. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් 2r ඔමෙගා කියලා. මෙන්න මේ පොයින්ට් එක ගන්නකො. මෙන්න මේ පොයින්ට් එකේදී ප්‍රවේගය ගත්තොත් මෙයා තියෙන්නේ මෙන්න මෙහෙට මේ. මෙන්න මේ දුර කර්ණයකට සමානයි. මේක r මේක r. එතකොට මේක මූල 2r. මේ දුර මූල 2r. එතකොට මෙතනදී තියෙන ප්‍රවේගය කොච්චරද? මූල 2r. මූල 2r ඔමෙගා. මෙතනදිත් එහෙමයි. මේවා තියෙන දිශාව නම් වෙනස්. මේකේ දිශාව තියෙන්නේ ඇත්තට මෙහෙට. මෙහෙට ඇඳලා නම් මේ පැත්තේ තියෙන්නේ මෙතන තියෙන දුර කොච්චරද? කර්ණය ගත්තට පස්සේ මේක r මේක r මූල 2යි r කියලා දුරක් එනවා. එතකොට මේකෙත් එන මූල 2යි r ඔමෙගා. එතකොට කෙලින්ම පෙරළුමක් දීලා තියෙනවා නම් කෙලින්ම අපිට මෙහෙම මේ දෙන්න එකතු කරන්නේ නැතුව භ්‍රමණය වන ලක්ෂයේ ඉඳන් තියෙන දුර සලකලා ප්‍රවේග සංරචක හොයාගන්න පුළුවන් අපිට. මේකත් වැදගත්. කේන්ද්‍රයේදී v සමානයි r ඔමෙගා. නේද? මේ මම පෙරළුම් වෙනම අරගෙන තමයි මේ ගත්තේ. එතකොට එකපාරම භාවිත කරන්න පුළුවන් මේක. එතකොට r කියන්නේ හැම වෙලාවෙම අරේ නෙවෙයි. මොකද්ද? භ්‍රමණය වන ලක්ෂයේ ඉඳන් තියෙන දුර. සලකන ලක්ෂයේ තියෙන දුර. තිසර පැහැදිලිද? සෙනි ඔව් සර්. හරි. ඊට පස්සේ අපි ගණන් වලට යන්න කලින් චූටි ආස්තිතිය ගැන පොඩ්ඩක් කතා කරලා කොහොමද ටෝල් යන්නේ කියන එක ගැන කතා කරමු අපි. හරිද? නිසා ඉක්මනට අපි චුට්ටක් අවස්තිතිය ගැන පොඩි නෝට් එකක් දාගමු. ඊට පස්සේ අපි ඉක්මනට අනිත් ඒවාට යමු. හරිද? ඒක හොඳයිනේ. අවස්තිතිය හැබැයි මෙහෙමයි. අවස්තිතිය කියන්නේ මොකද්ද? අපි අර සාමාන්‍ය වල දන්නවා උත්තරණ චලිතයේදී ස්කන්ධය කෙනෙක් කරන බලපානවානේ. ස්කන්ධය වැඩි වෙන්න අපිට යා චලිත කරන්න බෑ. චලිත කිරීම ගොඩක් අපහසුයි. ස්කන්ධේ බර වැඩි කරනවා. පූසෙක් තල්ලු කරනවට වඩා අලියෙක් තල්ලු කරන්න බෑනේ අපිට. ඒ වගේ තමයි මේකෙදි භ්‍රමණ චලිතයේදී ඒ භ්‍රමණ චලිතයට බලපෑම් කරන සාධකය තමයි අවස්ථිති පූර්ණය. අවස්ථිති පූර්ණය. I moment of inertia. හරිද? ඒතකොට ඒක ගැන තමයි වෙනම කතා කරන්න තියෙන්නේ. එයා අක්ෂයක් වටා ගත්තම තමන්ගේ අක්ෂය වටා ගත්තට පස්සේ එක එක සංගුණක තියෙනවා. වෙනත් අක්ෂයක් වටා ගත්තට පස්සේ I සමාන mr වර්ගය කියන සම්බන්ධය තමයි අපි ගන්නෙ. ඒක හොයන්න පුළුවන් ස්කන්ධයයි දුරයි වෙනස් වීම මත. මම ඒ ගැන පස්සේ එන සාකච්ඡා කරන්න. දැනට ටෝ ගැන සාකච්ඡා කරනවා. ටෝ සඳහා ප්‍රකාශන ලියා ගන්න. මාතුකා ටෝ ආශ්‍රිත ටෝ ආශ්‍රිත ගැටලු. ටෝ ආශ්‍රිත ගැටලු. ඕකට අපි බල ගූර්ණය කියලා කියනවා. නැත්නම් ව්‍යාවර්තය. භ්‍රමණ චලිතයේදී අපි කියන වචනේ moment of inertia වගේ මේකෙදී momentum එකට අපි කියනවා ව්‍යාවර්තය. කියන්නේ බාහිර ව්‍යාවර්තය ලෙස සලකනු ලබන්නේ බාහිර ව්‍යාවර්තය ලෙස සලකනු ලබන්නේ බාහිර ව්‍යාවර්තය ලෙස සලකනු ලබන්නේ
බල ගූර්ණයම වේ. බල ගූර්ණයම වේ. මම චූටි උදාහරණයක් ගන්නම්. මෙන්න මෙහෙම. මෙයාගේ නූල් බෝලයක් තියෙනවා. මෙයා මෙහෙම දාලා තියෙනවා. මෙයා තන්තුවකින් ඔහම නූල් බෝලේ පල්ලෙහාට වැටෙන අවස්ථාවක් හිතන්නකෝ. නූල් බෝලේ දිගහැරි පල්ලෙහාට වැටෙන අවස්ථාවක් හිතන්න. එතකොට මෙතනදී නූල් බෝලේ මේ තන්තුව ආතතියක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක T කියලා ලකුණු කරනවා. නූල් බෝලේට ස්කන්ධයක් තියෙනවා. එයාගේ ස්කන්ධය mg. ඔන්න නූල් බෝලේ මත ක්‍රියාත්මක වන බල. නූල් බෝලයක් හිතන්න පල්ලෙහාට වැටෙනවා. එතකොට නූල් බෝලේ මෙන්න මේ කොටස තමයි ඔය තියෙන්නේ. ඒක පල්ලෙහාට වැටෙනකොට පල්ලෙහාට mg උඩට T. හරිනේ. එතකොට මේ T එකයි mg එකයි ගත්තාම TMG ගත්තට පස්සේ මෙන්න මෙයාගේ මම O ලක්ෂය වටා ගූර්ණ ගන්නවා. මම හොයනවා ටෝ O. ඒ කියන්නේ O ලක්ෂය වටා ව්‍යාවර්තය. මෙයා O ලක්ෂය වටා ගන්නකොට ගූර්ණයක් ගන්නකොට ගූර්ණ කොහොමද ගන්නෙ? බල තියනවා නම් ඒ හැම බලයකින්ම එනවා. හැබැයි ලම්බ දුරක් තිබිය යුතුමයි. හරි කියන්නේ mg කියන එකන ක්‍රියාත්මක වෙන්නේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය වටාම. ඒ කියන්නේ mg ගෙන් ගූර්ණයක් ලැබෙන්නේ නැහැ අපිට. එතකොට මේ O ලක්ෂ්‍ය වටා ගූර්ණ ලැබෙන්නේ t ගෙන් විතරයි. t තියෙන්නේ මෙහෙට. එතකොට එයා මගින් කැරගෙන්නේ මොන පැත්තටද? මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට. එතකොට τ ඇති වෙන්නේ මෙන්න මේ පැත්තට. ඒක සමානයි කොහොමද? බලය ගුණ කිරීම. ඒ කියන්නේ t ගුණ කිරීම. මෙතන දුර r නම් t ගුණ කිරීම r. මේක තමයි මෙයාගේ බල ගුණය. නැත්නම් ව්‍යාවර්තය O ලක්ෂ්‍ය වටා. දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. දෙවෙනි උදාහරණ විදියට මම ගත්තොත් මෙන්න මේ වගේ කප්පියක් තියෙනවා. එයාගේ දෙපැත්තේ ස්කන්ධ දෙකක් කොහොම එල්ලලා තියෙනවා. මෙතන හිතන්න මෙයාගේ ආතතිය මේ පැත්තට දැන්න ආතතිය තන්තුක ආතතිය ඔහොම ලකුණු කරනවා. මෙයා එල්ලලා තියෙන මොකක් හරි සීලියමකට මෙහම. මෙතනදී තියෙන බර ටික මෙයාගේ බර mg පල්ලෙහාට. මේ තන්තුවේ ආතතිය t කියලා මම ගන්නවා. මේ තන්තුවේ ආතතිය මෙයාට දැන් එක්කන t1, මෙයාට දැන් එක්කන t2. තන්තුවක ආතතිය ඔයාලා දන්නව නේද ලකුණු කරන්න හැම වෙලාවෙම. වස්තු දෙකක් තියෙනවා නම් මෙහෙම තන්තුවක් ඒ දෙන්නගෙන් ඇදලා තියෙනවා නම් හැම වෙලාවෙම ආතතිය ලකුණු කරන්න ඒ දෙන්න එකිනෙකට මුහුණලා ආතතිය. තෙරපුම් නම් ඊට විරුද්ධව එකිනෙක මුහුණලා. මේක t නම් මේකත් t. සහැල්ලු තන්තුවක් නම්. එතකොට මේක t නම් මේක t. එතකොට මේ t අයිති වෙන්නේ a වස්තුවට. මේ t අයිති වෙන්නේ b ට. මේ t අයිති වෙන්නේ b ට. මේක a ට මේක b ට. එතකොට මම මේ t1 කියන එක ලකුණු කරලා තියන්නේ මේ පැත්තට නේ. ඒ කියන්නේ මෙයා අයිති වෙන්නේ මේ කප්පියට. මේ a කියන කප්පියට. t2 අයිති වෙන්නේ මේ a කියන කප්පියට. මම දැන් ගන්නවා a වටා ගූර්ණ. තෝ a ගන්නවා. මේ පැත්තට. මට කියන්නේ t ගෙන් එනවද? ගූර්ණයක්. උත්තර දෙන්න. කැපිටල් t ගෙන් එනවද ගූර්ණයක්? නෑ නේද? ඇයි ඒ? මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය වට තමයි t යන්නේ. mg ගෙන් එනවද? mg ගෙන් එන්නෙත් නෑ. ඒතර ගූර්ණ එන්නේ කාගෙන්ද? t1 සහ t2 ගෙන් විතරයි. බලන්න t1 ගෙන් සහ mg ගෙන් එනකොට මම දැන් සලකන්නේ මෙහෙට. සලකන දිශාවට මෙයා නම් කරගන්නේ මෙහෙට. මෙයා කරගන්නේ මෙහෙට. එතකොට t2 කියන්නේ මම සලකන පැත්ත නිසා ධනයි. t2 අරය හිතන්න r කියලා. t2 ගුණ කිරීම r. t1 ගෙන් අනිත් පැත්තට. t2 එකින් සරින t2 ගුණ කිරීම r. මේක තමයි මෙයාගේ ව්‍යාවර්තය. ටෝ සඳහා ප්‍රකාශන ගන්න විදිහ. පැහැදිලිද කියන්නේ ඔක්කොට? උපේක්ෂා රෝෂිනී පැහැදිලි සර්. ඉස්සර පැහැදිලි සර්. ඔය රූප සරන් දෙක දාගන්න පැහැදිලි නේද ගන්න මම මේ වින් පැඩ් ගන්න සෙට් එකක් අපිට පැන්සල් තියෙන්නේ. ඒක දාගන්න ඉක්ම.
oh sorry මේ මෙතන t1 එන්නේ minus t1 t1r t2r එන t1r දෙතර හරි දැන් ලියා ගන්න ප්‍රශ්නයක් කියන්න තන්තුවකට සම්බන්ධ කරන ලද m ස්කන්ධයක් සහිත වස්තුවක් එම තන්තුව දිගෑරෙමින් රූපේ පරිදි පහළට වැටේ. කේන්ද්‍රය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I නම් පළවෙනි කොටස කෝණික තොරණය සොයන්න. දෙවෙනි කොටස රේඛීය තොරණය සොයන්න. මේ වගේ ගැටලුවක් විසඳන පියවර ටික තමයි හරිද? ගැටලුවක් විසඳන පියවර ටික තමයි ඉස්සලම කරන්න ඕනේ බල ටික ලකුණු කරගන්න. ගැටලුවක් විසඳන පියවර මෙන්න මේ පියවර වලට යන්න බල ලකුණු කරගන්න. බල ලකුණු කිරීම. දෙවෙනි පියවර තමයි රේඛීය චලිතයේ යෙදෙන වස්තුවට ඒ දිශාවට f සමානයි m භාවිතා කරන්න. 3 භ්‍රමණය වන වස්තුවට භ්‍රමණ චලිතයට ρ සමානයි I alpha යෙදීම. මෙන්න මේ පියවර තුන තමයි භාවිතා කරන්න ඕනේ ඕනම ගැටලුවකදී. බල ලකුණු කරනවා රේඛීය චලිතයට f සමානයි m දානවා. ආයි භ්‍රමණ චලිතයට ρ සමානයි I alpha භාවිතා කරනවා. පැහැදිලිද? තොර මම ඉස්සලම් පියවර මොකද්ද මෙයාගේ බල ටික ලකුණු කරනවා. මෙයාගේ ස්කන්ධ mg නම් එයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක කරන mg. තන්තු දිගෑරෙමින් යන නිසා මෙයාගේ ආතතියක් තියෙනවා t. ආයෙ මුකුත් ස්පර්ශ මුකුත් නැහැ. ඒක නිසා මෙයාගේ ආයෙ බල මුකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කොච්චරයිනේ බල ටික හැමෝටම තේරෙනවද කියලා? රෝෂිනී ඔක්කොම තේරෙනවද? ඔව් සර්. එතකොට ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද මේක හරි. රේඛී චලිතය යෙදෙන්නේ කවුද? මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය යන්නේ රේඛී චලිතය. ඒ කියන්නේ මෙයා හැම වෙලාවෙම පල්ලෙහාට වැටෙනවනේ. ඒතකොට රේඛී චලිතයක් මෙයාට තියෙනවද නැද්ද? තියෙනවා. කොහෙටද තියෙන්නේ? පල්ලෙහාට. ඒක නිසා මම ඊළඟට කරනවා පල්ලෙහා දිශාවට f සමානයි m දානවා. පල්ලෙහා දිශාවට f සමානයි m. දැන් f කියන්නේ අපි තියෙන ඔක්කොම බල ටික සලකන්න ඕනේ මේ දිශාවට. බල මොනවද? mg සහ t. මේ සලකන mg තියෙනවා පල්ලෙහාට. මම සලකන නිසා ධනයි mg. මේ t තියෙන්නේ අනිත් පැත්තට. ඒ නිසා ඍණ t. එතකොට බල ඔච්චරයි තියෙන්නේ. දාන දිශාවට ධනයි විරුද්ධ දිශාවට t. ආනත ඒවා තිබුණොත් විභේදනය කරලා දාන දිශාවට හෝ විරුද්ධ දිශාවට හදා ගන්න ඕනේ. mg තමයි. මෙයාගේ ස්කන්ධ m කියලා දීලා තිබුණා. m a වෙනුවට දාන්න පුළුවන්. මේකේ පළවෙනි කොටස යහන්නේ කෝණික තොරණය. කෝණික තොරණයේ රේඛී චලිතය අතර සම්බන්ධය මොකද? mg සමානයි r alpha. මෙයාගේ r කියලා දාගන්න. රූපේ දීලා තියෙනවා කියලා දැන් r කියලා. එතකොට මට මේ සමීකරණය ආයෙත් ටිකක් හදා ගන්න පුළුවන්. mg ඍණ t සමානයි
mr alpha ඔන්න පළවෙනි සමීකරණය පැහැදිලිද මේකත් තේරෙනවද chat එකට හරි දාන්න තමයි ඒක උරුම ලේසි හරිද ඔයාලා පොයින්ට් එක ගත්තා නම් ඊළඟ කොටසට යන්න පුළුවන් මොකද මේ පළවෙනි ගාන ඒක හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා තේරුණාද හොඳයි හරි ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද ඊළඟට කරන්නේ මේකත් හරි භ්‍රමණ චලිතයට තෝ සමනයි අයිය හොයදන්න මෙයා භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙවි තමයි මෙයා යන්නේ මේව ඒතර භ්‍රමණය වෙන දිශාවට තෝ සමනයි අයිය පදාන මෙයා භ්‍රමණය වෙන්නේ මේ පැත්තට තෝ සමනයි අයිය ඇල්ෆා තෝ සමානයි i ඇල්ෆා මම දැන් ටෝ ලියන්නේ කියලා දුන්නා ටෝ ලියන්නේ භ්‍රමණය මේ භ්‍රමණය වෙන්නේ මේක වටා ඒතර ඒ වටා භ්‍රමණය කරනකොට mg ගෙන් එන්නේ නැහැ t ගෙන් එනවා ඒතර මොකක්ද එන්නේ t ගුණ කිරීම r සමානයි i කියන එක ගානේ දීලා තියෙනවා ඇල්ෆා තමයි ප්‍රශ්නේ අහන්නේ මේක දෙවෙනි සමීකරණය දැන් අපි හොයන්න ඕනේ මොකද්ද ප්‍රශ්නේ අහන්නේ ඉස්සලම කොටසේ ඇල්ෆා හොයන්න කියලා ඇල්ෆා හොයන්න මේ සමීකරණ දෙක ගන්න එතකොට අපි දැන් අයින් කරන්න ඕනේ මොකද්ද අපි ප්‍රශ්නේ t අහන්නේ නැහනේ ඒක නිසා t කැපෙන්න මෙතන tr තියෙනවා පළවෙනි සමීකරණේ t තියෙනවා පළවෙනි සමීකරණය ගුණ කරනවා r වලින් ඊට පස්සේ දෙවෙනි සමීකරණය එකතු කරනවා මොකද්ද වෙන්නේ පළවෙනි සමීකරණය එකතු ගුණ කරාට පස්සේ r වලින් mgr ඍණ tr දෙවෙනි සමීකරණය මේ පැත්ත එකතු කරාට පස්සේ ධන tr වෙනවා මේක r වලින් ගුණ කරනවා එතකොට මේ පළවෙනි සමීකරණය එනවා m alpha r වල වර්ගය ධන මේක එනවා i alpha ඔන්න එතකොට එනවා tr කැපිලා යනවා mgr මෙතන alpha එකක් එළියට ගත්තට පස්සේ mr වර්ගය ධන i එතකොට alpha එනවා මොකද්ද mgr බෙදීම i ධන mr වර්ගය ඔන්න එනවා මොකද්ද alpha කෝණික තොරණය එතකොට රේඛීය තොරණය කොහොමද හොයන්නේ a සමානයි r alpha එතකොට මොකද්ද කරන් තියෙන්නේ alpha දාන්න නිසා r වලින් ගුණ කරන් තියෙන්නේ alpha mgr බෙදීම i ධන mr වර්ගය එතකොට එනවා මොකද්ද mg r වර්ගය බෙදීම i ධන mr වල වර්ගය මේක තමයි පැහැදිලිද කියන්නේ ඔක්කොම මේ ගාන තේරුණාද කෝණික තොරණයයි රේඛීය තොරණයයි හොයන එක හරිද තේරුම් නැත්නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අනිත් අය ලියා ගන්න ප්‍රශ්නයක් නැත්නම් ඊට පස්සේ මම ඔයාලට තනියෙන් හදන්න ගානක් දෙන්නම් ඕකේ සයු සතරනේ ඔයාලට තේරෙන්නේ නැහැ කියලා කිව්වනේ හරිද පොඩ්ඩක් අහගන්න මේ explain English here if you want to simplify that problem there are main three steps first one you should select your object and draw the all forces in your object okay after you want to apply f equal to ma for the linear motion okay after you want to apply rho equal to I alpha for the rotational motion okay Okay, sir. those are the main step in your problem okay then I will I here put draw the mg and t okay then I will apply f equal to ma for the object then there are two forces mg and t okay mg I will apply f equal to ma for the down direction
mg also in down direction, so it's also plus. But t is the opposite direction, so t is minus. Here I will apply mg minus t, then m is m here m and acceleration is a. We want to apply a equal to r alpha. You know that equation, no? Alpha mean angular acceleration, a mean linear acceleration. Then we can give equation number 1 as mg minus t equals to mr alpha. Okay, this is the first equation. After we final step, we want to apply tau equal to I alpha. Okay, here this object rotation this way, so we apply tau equal to I alpha. Tau mean we can get tau, it's a mg going in O, point O, then we can get the tau as the t into r. We apply t into r for the tau. So I given the question and alpha, that's the equation number 2. So we want to simplify that those equations, so I will multiply equation number by r, then we can say mgr minus tr. Then second equation, it has tr, then minus tr and positive 2r cutting. Then this way we can mgr and other side alpha into mr squared plus I. So we can get that answer for the alpha. Okay, and we can apply a into r alpha and we can get the answer for the linear acceleration and rotational acceleration. Okay, self Sattarna. This is the main 3 step. හරි මේ අපි ඊළඟ ගාන පොඩ්ඩක් ලියාගමු. හරිද? ඒ කියන්නේ ඊළඟ ගාන මම දෙන්නම්. ඔයාලට අනිත් අය ලියාගෙන ඉවරද? ඔක්කොම ලියාගෙන ඉවරද? ඉස්සර උපේක්ෂා සෙනිත් කසුන් ඉවරද? Oh, sir. මේ ස්ටෙප් ටික අපි ගන්නේ ස්ටෙප් ටික ප්‍රධාන වශයෙන් මේ ස්ටෙප් 3ට යන්නේ අපි. ඒ කියන්නේ අපි දැන් ගණන් හදලා ප්‍රැක්ටිස් එකක් ආවට පස්සේ අපි මේ ටික තමයි භාවිතා කරන්නේ මේ වගේ ගැටලු වලදී. මම ඒවා කියලා දෙන්නම්, මේක ඔයාලා අද ප්‍රැක්ටිස් කරන්න. මොකද බ්‍රොමන් චැන්ට් එක ගොඩක් අය පොඩ්ඩක් කවුන්ට් කරගන්නවා. මොකද ඒක හරියට මැනේජ්මන්ට් නැතුව ඉගෙන ගන්න එක. ඔහේ තියරි ටික විතරක් ඉගෙන ගන්න එකෙන් අපි පොඩ්ඩක් මේ ගණන් ටික ඇප්ලයි කරාට පස්සේ ඔයාලට තේරෙයි. තව ගණනක් හදද්දී ඔයාලා මේක ඇප්ලයි කරාට පස්සේ කොහොමද මේ ස්ටෙප් ටික ගන්න කියන එක තේරෙයි. හරිද? ඒ නිසා මම දැන් ගානක් දෙනවා. ඔයාලා මේක තනියම හදන්න ඕනේ, ඉක්මනට හදන්න ඕනේ. හරි? ස්ටෙප් ටික ඒතොර ඔයාලට ගන්න කොහොමද කියන එක තේරෙයි. මේක දාගන්න. කොහොම තියෙනවා? කප්පියක් කොහොම එල්ලලා තියෙනවා. හරිද?
ඊට පස්සේ මෙහෙම අරන් තියනවා මේ පැත්තෙන් මේක එල්ලලා තියනවා මෙතන mg තියෙනවා දැන් හිතන්න mg මේ පැත්තේ තව ස්කන්ධයක් තියෙනවා m1 මේක m2 m1 ලොකුයි කියලා හිතන්න m2 ට වඩා m1 ලොකුයි කියලා හිතන්න හරිද m1 විශාලයි m2 ට වඩා මෙයාගේ ස්කන්ධය හිතන්න මේ ටික ඇති ඇත්තටම මෙයාගේ i දීලා තියෙනවා මේක ඇඳ ගන්න පොඩ්ඩක් මෙහෙම ලියා ගන්න ඊට පස්සේ මේක ඇඳ ගන්න වෙන්න දෙවෙනි ප්‍රශ්නේ දැන් රළු කප්පියේ කේන්ද්‍රය වටා අවස්ථිති ගූර්ණය ඇල්ෆා වේ. රළු කප්පියේ කේන්ද්‍රය වටා අවස්ථිති ගූර්ණය ඇල්ෆා වේ. I වේ. කැපිටල් I වේ. රළු කප්පියේ කේන්ද්‍රය වටා අවස්ථිති ගූර්ණය කැපිටල් I වේ. කෝණික ත්වරණය ඇල්ෆා සමානයි බව පෙන්වන්න. මෙන්න මේක ඇල්ෆා සමානයි මෙන්න මේක බව පෙන්වන්න. ඉස්සෙල්ලාම බල ටික ලකුණු කරගන්න. ඊට පස්සේ අර ස්ටෙප් ටික යන්න ඕනේ. හරිද? දැන් මම චූටි අයිඩියා එකක් දෙනවා නිව්ටන් නියම වල මෙහෙම. ඔයාලා මොකක් හරි හිතන්නකෝ මෙහෙම. මොකක් හරි එකට ඔය වගේ මම එක පැත්තක් විතරක් සලකලා මම මෙහෙම මෙන්න මේ පැත්ත සලකන්නම්කෝ. මේ M1 කියලා තන්තුවක් තියෙන M1 කියලා ස්කන්ධයක් තියෙනවා. මේකේ බල කොහොමද ලකුණු කරන්නේ? පල්ලෙහාට M1G කියලා. G වලින් ගුණ කරලා තමයි දාන්නේ. M1G. එතකොට මේක M1G මෙතන තන්තුවක් තියෙන නිසා මම මෙතන T කියලා දාක්කනවා. මෙතන T1 කියලා දක්වනවා. මෙතන එහෙනම් මේ කෙලවරේ T1. මේ T1 අයිති වෙන්නේ කාටද M1ට. මේ T1 අයිති වෙන්නේ මේ කප්පියට. එතකොට මෙන්න මේ T1 ඔය ටික දක්වන්න පුළුවන්. එතකොට ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක රේඛී චලිතය දෙන්නේ කවුද? මෙයා කැරකෙනවා. මෙයා මෙහෙට කැරකෙනවා. මේක නිසා. මෙන්න මෙයා මොකද වෙන්නේ? පල්ලෙහාට. මේ M1 කියන එක කරා පල්ලෙහාට මොකද වෙන්නේ? යනවානේ. පල්ලෙහාට යනවා. එතකොට මෙයා යන්නේ රේඛී චලිතේ. බල ටික ලකුණු කරලා රේඛී චලිතය දෙනවා M1. M1ට දාන්න පුළුවන් කොහොමද? රේඛී චලිතය දෙන්නේ පල්ලෙහාට F සමානයි M. එතකොට එයාගේ බල ටික මොනවද? පල්ලෙහාට තියෙන M1G උඩට තියෙන T1 සමානයි ස්කන්ධේ M. එයාගේ A උනුත් දාන්න පුළුවන් මොකද්ද? A සමානයි R ඇල්ෆා. ඇල්ෆා හන් නිසා R ඇල්ෆා. ඔය පළවෙනි සමීකරණ විදිහට රෝග භාවිත කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ කප්පියට දාන්න පුළුවන්. කප්පිය කැරගෙනවනේ. කැරගෙන නිසා කැරගෙන පැත්තට ටෝ සමානයි I ඇල්ෆා දාන්න. તો ටෝ කියන්නේ මෙතන ඉඳන් මේකේ කප්පිය R මේක ගානෙත් R කියලා හිතන්න. R ටෝ ලැබෙන්නේ මේ T1 ගේ. T1 ගුණ කිරීම R සමානයි I දීලා තියෙනවා I ඇල්ෆා. මේ සමීකරණ දෙක ඉස්සලා ඒක හොයන්න පුළුවන්. ඔය විදිහටම තමයි ස්ටෙප් එක මේකේ වැඩිපුර තියෙනවා මේ පැත්තේ M මේ පැත්තේ M2 කියලා එකක්. ඒතකොට එයාගේ M2 එයාගේ බලත් ලකුණු කරන්න T2 කියලා මේ පැත්තේ ලකුණු කරගන්න. බර වැඩි මේ පැත්තට. ඒ නිසා මෙයා කැරගෙන්න ඕනේ මේ පැත්තට. එතකොට රේඛී චලිතයේ මෙයාගේ යෙදෙන වස්තු දෙකක් තියෙනවා. එකක් M1 අනිත් එක නා M2. එතකොට F සමාන M භාවිත කරගන්න දෙන්නටම. මෙයා යනවා පල්ලෙහාට, මෙයා යනවා උඩට. බල ටික ලකුණු කරන්න අනිවාර්යෙන්. බල ටික මෙහෙම එනවා. මම පොඩ්ඩක් වීඩියෝ එකක් දෙන්නම් M1G. මෙතන T1, මෙතන T1. මේ පැත්තේ M2G, මේක T2, මේක T2. හරිද? ඊට පස්සේ M1 යන්නේ පල්ලෙහාට. ඒ නිසා M1 ට පල්ලෙහාට F සමාන M දාන්න මේ වගේ. M2 ට දාන්න උඩට F සමාන M. සමීකරණ දෙකක් ගන්න එතනින්. කප්පියට දාන්න කැරගෙන නිසා ටෝ සමානයි I ඇල්ෆා. සමීකරණ තුනක් තියෙනවා. ඊට පස්සේ ඔය T1 T2 කැපිලා යන විදිහට සමීකරණ ගුණ කරලා ඇල්ෆා හොයන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. හැමෝම හදන්න බලන්න ඉක්ම. හැමෝම හදන්න.
එකම තන්තුවේ ආතති සමානයි කියලා ගන්න පුළුවන් මේ කප්පිය රළු නැත්තම් සුමටයි නම් මේ කප්පිය රළු නිසා මේ පැත්තේ දැනෙන එක නෙවෙයි මේ පැත්තේ දැනෙන්නේ මං කිව්වා රළු කප්පියක් කියලා හරිද අපි ওই නිව්ටන් නියම වලදී නම් දෙපැත්තේ ආතති සමානයි කියලා ගන්නවා හරිද එතකොට කප්පි දෙපැත්තේ ආතති සමාන වුණොත් මොකද්ද වෙන්නේ කියන්නේ කප්පිය කැරගෙනවද මේ පැත්තේ ආතති t මේ පැත්තේ ආතති t නම් කොහොමද කැරගෙන්නේ මෙයාට කැරගෙන විදියක් නැහැ හරිද මේ පැත්තට ඇති වෙන පූර්ණය මේ පැත්තට ඇති වෙන පූර්ණය සමානයි නම් ඒ දෙන්න කැරගෙන විදියක් නැහැ එකම තන්තු වුණත් කප්පිය රළුයි නම් දෙපැත්තේ ආතති වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් නේ අනිවාර්යයෙන් වෙනස් වෙනවා ඉතින් තේරුණානේ කවුරු හරි උත්තරේ ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න පව කට් එකක් වෙන්නත් ළඟයි දැන් කියන්න බලන්න හොඳයි උපේක්ෂා හදලා දෙන්න හොඳයි අනිත් අය කොහොමද හරිද මම එහෙනම් ඒක හදන්නම් මෙහෙමයි m1 තියෙනවා m1 ට කොහෙට දානවද පල්ලෙහාට f සමානයි m දාන්න මොනවද තියෙන බල m1g t1 සමානයි m1 ගුණ කිරීම a වෙනුවට මට දාන්න පුළුවන් r alpha කියලා පළවෙනි සමීකරණය ඊපස්සේ ආයි රේඛී චලිතය දෙනෙක් කෙනෙක් ඉන්නවා m2 එයා යන්නේ උඩට එයාට දාන්න f සමානයි ma කොට එන්නේ මොකද්ද t2 දාන දිශාවට තියෙන්නේ t2 ඊට විරුද්ධව m2g සමානයි ස්කන්ධ m2 ඒ වුණොත් r alpha කියන එක නා භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ කප්පිය කොහෙටද යන්නේ කප්පිය භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙන එකට දාන්නේ τ සමානයි i alpha ස්කන්ධය වැඩි මේ පැත්තට නිසා මෙහෙට තමයි භ්‍රමණය වෙන්නේ එනවා මොකද්ද t1 r ඍණ t2r සමානයි i alpha ඔන්න දෙවෙනි තුන්වෙනි සමීකරණය දැන් බලන්න මෙතන r තියෙනවා මෙතන r තියෙනවා මේක t2r දැම්මොත් මේකට මේක කැපිලා යනවා ඍණ tr ධන tr කැපිලා යනවා එහෙනම් පළවෙනි සමීකරණය ගුණ කරන්න කාගෙන්ද r වලින් දෙවෙනි සමීකරණය ගුණ කරන්න r වලින් ඊට පස්සේ ඒකට එකතු කරන් තුන්වෙනි සමීකරණය මේ සමීකරණ ටික ගත්තට පස්සේ ඒවා කැපිලා යනවා tr පද කැපිලා යනවා පළවෙනි සමීකරණ ගුණ කරාට පස්සේ m1gr එනවා ඍණ t1r මේ ධන t1r ට කැපිලා යනවා දෙවෙනි සමීකරණේ ධන t2r ඍණ t2r ට කැපිලා යනවා එතකොට මෙතන ඉතුරු වෙන්නේ m2gr කියන එක තමයි විතරයි තුන්වෙනි සමීකරණය අනිත් ඒවා කැපිලා යනවා සමානයි පළවෙනි සමීකරණේ r වලින් ගුණ කරාට පස්සේ මේ පැත්තේ හැදෙනවා කොහොමද m1 r1 alpha
දෙවෙනි සමීකරණය r වලින් ගන්නකොට m2 r වර්ගයේ alpha ධන i alpha කියලා එනවා. එතකොට මේ හැම එක්කෙනාගේම alpha එක්කෙනෙක් මම ඉවත් කරාම m1 r වර්ගය m2 r වර්ගය ධන alpha i කියලා එකක් එනවා මේ පැත්තේ. මේ පැත්තේ එනවා r එකක් එළියට ගත්තාට පස්සේ m1 ඍණ m2 gr එළියට ගත්තාට පස්සේ මේක එනවා. එතකොට alpha එනවා. මේ පැත්තෙන් බෙදලා දැම්මට පස්සේ අර උත්තරේ අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ඔක්කොටම තේරුණාද කියන්නේ? ප්‍රශ්නේ තේරුණාද? හොඳට තේරුණාද? ගානකට යන විදිය දැන් අදහසක් තියනවද කියන්නේ? හැමෝටම හරි එතනින් පස්සේ අපිට කරන්න පුළුවන් මොකද්ද? ඔය ටික දන්නවා නම් අපිට ඕවා තමයි බේසික්ම ගන්න. ඊට පස්සේ ඕක ඝර්ෂණය සම්බන්ධ කරලා ෆ්‍රික්ෂන් එක ඇප්ලයි කරන්න කොහොමද? ඒ ටික තමයි තියෙනවා. එක ගානක් දැන් හදන්න නම් පවර් කට්ටයක් බොහෝ විට 11 ගානකට වෙන්න පුළුවන්. ඒ නිසා තැන් තැන් වලට ගිය වෙලාවට යන්න නැත්තේ මේ අපි චූට්ටක් මේ එක ගානක් හදමු මේක විතරක් ඉක්මනට ලියා ගන්න. තව ගානක් කියන්න. මම මේක හදන්න ඉක්මනට පවර් කට් එක වෙන්න කලින් හරියද? කියන්න රූපේ පරිදි ප්‍රශ්නයක් කියන්න තුන්වෙනි ප්‍රශ්නේ මේක ලියා ගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහ ගන්න ඕන. ඊට පස්සේ ලියා ගන්න. රූපේ පරිදි තලයේ ඝර්ෂණ සංගුණකයේ mu වේ. තලයේ ඝර්ෂණ සංගුණකයේ mu වේ. ස්කන්ධයේ m සහ අරය r නම් ස්කන්ධයේ m සහ අරය r නම් සහ අවස්ථිති ගූර්ණයේ කැපිටල් I නම් කෝණික ත්වරණය සොයන්න මේ වස්තුව තියෙන්නේ මෙන්න මෙහෙම ස්කන්ධයෙන් වෙච්ච වස්තුවක් මම මෙන්න මේ රළු පොලොවක් මත රළු පොලොවක් කියන්නේ ඝර්ෂණයක් තියෙනවා රළු පොලොවක් මත මේකට තන්දුවකට වටේට ඇදලා වටේටම ඔතලා තන්තු මෙහෙම ඇදගෙන යනවා මෙහෙම ඇදගෙන යද්දී F වලින් මෙයා ඇදගෙන යනකොට ඝර්ෂණයක් නැත්තම් මූල ඉස්සගෙන යනවා කිසිම ප්‍රශ්නයක් නැතුව F නිසා ඉස්සගෙන යනවා නමුත් ඝර්ෂණයක් තියෙන නිසා මූ මෙතනින් මෙහෙට යන්න හදනකොට මෙහෙන් ඇදෙනකොට මෙතනින් මෙහෙටනේ කැරගෙන්න හදන්නේ මෙහෙට කැරගෙන්න හදනකොට මෙතනින් යන්න එපා කියලා ඊට විරුද්ධව හරිද මෙතනින් කැරගෙන්න හදන්නේ මේකෙන් මෙහෙට අදිනකොට මෙතනින් කැරගෙන්න යන්නේ මෙහෙටනේ ඊට විරුද්ධව මෙතනින් ඝර්ෂණ බලයක් ඇති වෙනවා ඒකට අපි කියනවා විරුද්ධ බලය F ඝර්ෂණ කියලා. ඔන්න ඝර්ෂණ බලයක් උතෙන්දී ඇති වෙනවා. හරිද? එතකොට කියන බල ටික ලකුණු කරොත් මෙයාගේ මොකද්ද? පල්ලෙහාට තියෙනවා mg. පුෂ්ඨයක් අතර ස්පර්ශයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. R කියන එක නා ස්පර්ශ වෙන තැනදී. මෙතෙන්දී රළු නිසා මෙතෙන්දී යන්න හදන්නේ මෙහෙට නිසා ඝර්ෂණයක් මෙන්න මේ පැත්තට ඇති වෙනවා. මෙතෙන්දී පුෂ්ඨයක් ඇති වෙන හදන්නේ මෙහෙට කැරගෙන හදන්නේ. එතකොට ඒකට විරුද්ධව ඝර්ෂණයක් මෙහෙට ඇති වෙනවා. ඔන්න බල ටික ලකුණු කරගත්තා. බල ටික ඔච්චරයි. ආයෙ මුකුත් නැහැ. මෙතෙන්දී අමතර බලයක් එනවා ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය කියන එක නා හොයන්න පුළුවන් mu r දාලා. f සමාන mu r දාලා. mu කියන එක නා දීලා තියෙනවා ඝර්ෂණ සංගුණකය. r කියන එක නා ගන්න පුළුවන්. මේ r ඉහළට බල සමතුලිත කරනවා. ඉහළට බල සමතුලිත කරනවා කියලා කියන්නේ උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමාන කරනවා. උඩට තියෙන r පල්ලෙහාට තියෙන mg විතරයි. ඒතර r වලට ගන්න පුළුවන් mg කියලා. ඔන්න ඝර්ෂණ බලයට මම සමීකරණය ලියාගත්තා. mu සමාන mg. හරිද? දැන් අපි සාමාන්‍ය විදිහට මේ බල ටික හොයාගෙන සාමාන්‍ය විදිහට කරන්නේ කොහොමද? මෙයා මේ පැත්තට යන නිසා මේ පැත්තට f සමාන m දාන්න. බය නැතුව f සමාන m දාන්න. හරිද? මොනවද එන්නේ බල? යොදන බලය f. ඝර්ෂණ බලය ඒත් ඒ පැත්තටම තියෙනවා. සමානයි ma. යොදන බලය f තමයි. ඝර්ෂණ බලය දාන්න පුළුවන් මට mu mg කියලා. සමානයි m r alpha. මේක පළවෙනි සමීකරණය. m r alpha. ඊට පස්සේ මෙයා කැරගෙන්නේ කොහෙටද මෙහෙටනේ. මේ f බලය නිසා මෙයා මෙහෙට කැරගෙනවා කියලා ගන්න පුළුවන්. ρ සමානයි i alpha කියන එක දාන්න. ρ සමානයි i alpha දානකොට මේක වටා අක්ෂය වටා o වටා දාද්දී f වලින් f ගුණ කිරීම r එනවා. ඝර්ෂණ බලයෙන්
F ඝර්ෂණ R එනවා. I alpha කියලා දාන්න පුළුවන්. I alpha. එතකොට FR ඍණ ඝර්ෂණ බලය දාන්න පුළුවන් mu mgr I alpha. ඔන්න දෙවෙනි සමීකරණය. මම දැන් F කියන බලය දීලා නිසා ඒක කැපෙන්න පළවෙනි සමීකරණය ගුණ කරනවා R වලින්. ඒකෙන් අඩු කරන් දෙවෙනි සමීකරණය. ඒකෙන් අඩු කරන්න දෙවෙනි සමීකරණය. මොකද්ද වෙන්නේ කියන්නේ? FR එතකොට කැපිලා යනවා. මේකට මේක ගන්න පුළුවන් බෑද? පුළුවන්. නැත්නම් mu කියන එක කැපෙන්න ගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති. මෙතනදී F කියන එක දීලා නැහැ. mu දීලා තියෙන නිසා mu වලින් ගන්න හදන්න ඕනේ. නිසා මම F කියන එක නැති කරගන්න පළවෙනි සමීකරණය F වලින් ගුණ කරා. හරිද? එතකොට මෙතෙන් දිනන මොකද්ද? mu mgr පළවෙනි සමීකරණය එකක් ගුණ කරාම fr කියන එක ගුණ කරාම මේකට මේක කැපිලා යනවා. මේකෙන් අඩු කරාම ඍණ ධන වෙනවා. දෙවෙනි සමීකරණෙත් වෙනවා mu mgr. පළවෙනි සමීකරණය ඉතුරු වෙනවා mr වර්ගයේ ඇල්ෆා ධන i ඇල්ෆා දෙවෙනි සමීකරණය. ඍණ i ඇල්ෆා sorry. අඩු කරනවානේ දෙවෙනි සමීකරණය. එතකොට බලන්න මේ පැත්තේ එනවා 2 mu mgr මේ පැත්තේ එනවා ඇල්ෆා එළියට ගත්තාට පස්සේ mr වර්ගයේ ඍණ i. එතකොට ඇල්ෆා වලට උත්තරේ එනවා 2 mu mgr බෙදීම mr වර්ගයේ ඍණ i. කිසි වෙනසක් නැහැ හදන ක්‍රමය ඒකමයි epsilon m ට ඔසවන i alpha දාන්නේ අමතර බලාවොත් අපි දන්න අනිත් තියරි භාවිතා කරලා ඒවා හොයාගන්න ඕනේ. epsilon m r බල සම්පූර්ණේ දාලා ඒක කරගන්න ඕනේ. හරිද? තේරෙනවද කියන්නේ හැමෝටම? තේරෙනවද හැමෝටම? කො chat එකට දාන්න ඉක්මන. හොඳයි. ඕක දාගන්න ඉක්මන. ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහලා තියාගන්න. මොකද මේ කට් වෙන්න පුළුවන් ඉක්මනට. හරිද හැමෝම ඉවරද? Yes, sir. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මේ අවස්ථිති පූර්ණය කියන කොටස චූටි කොටසක් තියෙනවා. ඒක විනාඩි අපිට 5ක් 10ක් විතර ඇති. ඒ ටිකත් ඉවර කරලා දැම්මොත් ඔයාලට ප්‍රශ්න ටිකක් මට දෙන්න පුළුවන්. ඒ ටික කරන්න දෙන්න පුළුවන්. අවුලක් නැහැ නේ. ඒ ටිකත් විනාඩි තව 10ක් විතර අරගෙන කරමු. අවුලක් නැහැ නේද ඔක්කොටම? එක දිගට ප්‍රශ්නයක් නැහැ නේද? මොකද දැන් ඉන්ටර්වල් එකක් දෙන්න ගියොත් මේ පව කට්ටයක් වෙලා තව ප්‍රශ්නයක් වෙනවා ඒකයි. අවුලක් නැහැ නේද? So, yes. හරි. ලියා ගන්න පොඩි මාතෘකාවක් අවස්ථිතික ගූර්ණය. අවස්ථිතික ගූර්ණය.